ආයිබන් දුවේ පුතේ 12 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් අන්න අපි අදත් බොහොම ලස්සන පාඩමක් රැගෙන ආවා. ඒ පාඩමේ අපි වැදගත්ම කාරණේ තමයි අද චිත්‍රය වර්ණ කරලා පෙන්නනවා. ඒ නිසා මම ඔබටත් යෝජනා කරනවා මේ ඔබේ ගෙදර පුංචි චිත්‍ර කාමරයක් බවට පත් වෙනවා දැන් මේ මොහොතේ ඉඳන්. ඒ නිසා ඔබට පුළුවන් ගෙදර ඉඳන් අපිත් එක්කම එකතු වෙලා වැඩ කරන්න. එතකොට වර්ණ කරන්න. ඒ නිසා මේ මාතෘකාව පසුගිය පාඩමෙන් ඔබට මේක චිත්‍රයක් වශයෙන් අඳින්නේ කොහොමද කියලා කියලා දුන්නා. අද අපි මේ ඇඳපු චිත්‍රයේ පුතේ ලස්සනට පාට කරන්න තමයි හදන්නේ. හැබැයි මේ පාට කරද්දී අපි මෙච්චර කාලයක් භාවිතා කරන ක්‍රමවේදවල වඩා වෙනස් ක්‍රමවේදයක් තමයි අද භාවිතා කරන්නේ. ඒකට අපි කියනවා මිශ්‍ර මාධ්‍ය භාවිතා කිරීමෙන් තමයි චිත්‍රය වර්ණ කරන්නේ. පුතේ තිරේ දිසෙනවා මේ පාඩමේ පෙළ ගැස්ම. අපි ඇඳේ විරලාසන දීවර පරිසරයක්. මේ තියෙන පරිසරය සම්බන්ධව අපි පූර්විකාව සපයාගත් ආකාරයේ පළවෙනි රූප සටහනෙන් ඔබට පේනවා. ඊට පස්සේ අපිට පේනවා මෙන්න මේ මිශ්‍ර මාධ්‍යයේ තියෙන විශේෂ ගුණයන් ටික පුතේ. මම ඔබට පුංචි කාරණාවක් කියන්නම් මිශ්‍ර මාධ්‍ය සම්බන්ධව. මේ මාධ්‍ය හරහා ඔබට මේ පාඩම අපි ගෙන එන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මේක ඔබට ලැබෙන වෙනස් අත්දැකීමක්. හරිද? ඒ අත්දැකීම ඔබගේ පාසලේ ඉන ආදරණීය ගුරුතුමාගෙන් යම් ප්‍රමාණයක් තීරුම් ගන්න ඇති. සමහර වෙලාවකට ඔබට මේ ලැබෙන ප්‍රථම අත්දැකීම වෙන්නත් පුළුවන්. මේ මාධ්‍යයේ ස්වභාවය තමයි අපිට පුළුවන් දේශයන් වශයෙන් පාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඝන මාධ්‍ය වශයෙන් පාට කරන්න පුළුවන්. විශේෂයෙන්ම කොළාජ් මාධ්‍ය වශයෙන් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට හීරීම වගේ ශිල්පකම් භාවිත කරන්න පුළුවන්. ඇලවීම වගේ ශිල්පකම් මේ සියලුම දේවල් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඇයි අපි මේක ඔබට කියා දෙන්නේ? ඔයාලට කියා දෙන්න විශේෂ හේතුවක් තියෙන්න එපා. ඒක තමයි එකක් තමයි ඔබගේ අර සාම්ප්‍රදායික ක්‍රමවේදයට තොරව ඔබට අලුත් ලෙස හිතන්න අවශ්‍ය වෙන පරිසරය උදා කර දීමක් මේ මාතෘකාව හරහා කරනවා. ඊළඟ කාරණා තමයි ඔබ යම් දවසක නිදහසේ චිත්‍ර අඳින ශිල්පියෙක් බවට පත් වෙන දවසකට ඔබ නැත්නම් ඔබ විශ්වාස කරනවා එහෙම ශිල්පියෙක් වෙන්න අවශ්‍යයි කියලා ඔබ හිතනවනම් අන්න එදාට පුළුවන් මේ වගේ වෙනස් ක්‍රමවේදයක් යටතේ චිත්‍ර ඇඳලා තමන්ගේ නිර්මාණ කටයුතු කරගෙන යන්න. ඒ නිසා මම මේ මාධ්‍ය තියෙන ස්වභාවය ගැන විස්තර කරන්න පුතේ මෙහෙම. ඔබට පේනවා මාධ්‍ය තමයි මිශ්‍ර මාධ්‍ය. මේ මාධ්‍ය තියෙන සංයුති තමයි මම දැන් කියන්න හදන්නේ. දේශාය මාධ්‍ය කියලා කියන පුතේ අපි දන්නා 12 වෙනි දරුවන් මේක ඉතාමත් හොඳින් තේරුම් ගත්ත මාධ්‍යයක්. ඒ තමයි විනිවිද පෙන්න දියර මාධ්‍යයක්, පෝස්ටර් සායම් කියලා කියන්නේ උකු, දියර මාධ්‍යයක්, කොලාජ් මාධ්‍ය කියලා කියන්නේ අපි විවිධ කඩදාසි අවශ්‍ය ක්‍රමයට ඉදලා තලයේ මත අලවලා සකස් කරන මාධ්‍යයක් කොලාජ් මාධ්‍ය කියලා කියන්නේ. මේක බොහොම ලෝක ප්‍රසිද්ධතම චිත්‍ර ශිල්පී මේ මාධ්‍ය භාවිත කරලා තියෙනවා. විශේෂයෙන්ම පැබ්ලෝ පිකාසෝ වගේ ශිල්පීන් තමන්ගේ නිර්මාණ සඳහා කොලාජ් මාධ්‍ය තාමත් නිවැරදිව භාවිත කරලා තියෙනවා. ඒක ඔබට ඉතා හොඳ පූර්වාදර්ශයක්. ඒ නිසා අපි මේ මාධ්‍යද මේ පාඩම හරහා චිත්‍රය වර්ණ කරද්දී ඒ මාධ්‍ය භාවිත කරනවා. මාධ්‍යයේ ආවේනික ලක්ෂණ තමයි පුතේ අපි ඉතින් එහාට කතා කරන්නේ. මේකෙදී අපි ඇලවීම කියන මූලික ශිල්ප ක්‍රමය භාවිත කරනවා. ඇලවීම. ඊට පස්සේ පුතේ වර්ණ කිරීම නැත්නම් පාට කිරීම. ඊට පස්සේ දිනවා සීරීමේ ශිල්ප ක්‍රමය. මෙන්න මේ ශිල්ප ක්‍රම තුන ප්‍රධාන වශයෙන් අපි මේ සඳහා භාවිත කරනවා. අපි පුතේ දේශාය මාධ්‍යෙන් වර්ණ කරන්න පුළුවන්, ඝන මාධ්‍යෙන් වර්ණ කරන්න පුළුවන්. අපිට අවශ්‍ය තැන් වල ටිකක් තද ටූල් එකක් නැත්නම් අපි උපකරණයක් භාවිත කරලා හූරන්න පුළුවන්. ඊට පස්සේ කඩදාසි වශයෙන් අලවන්න පුළුවන්. මෙන්න මේ වගේ ශිල්පකම් මේ සඳහා භාවිත කරන එකත් හරියම වැදගත්. ඔබට මේකෙදි අර මම කිය වෙනස් අත්දැකීමක් කියන්නේ. අන්නේ වෙනස් අත්දැකීම කියන කාරණේ ඔබට හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ වැඩෙත් එක්ක. හරි. ඉතින් එහාට අපි ඊළඟ රූපසටහනට යන්. දැන් පුතේ මේ අවස්ථාව බොහොම මේ කලබලකාරී උද්වේගකාරී අවස්ථාවක්. ඇයි ඒ? මොහොත ආසන්නේ කියන්නේ පරිසරයේ ඊටමත් සිසිල් නැහැ. උණුසුම් පරිසරයක් තියෙනවා. ඒ නිසා මේ පරිසරයේ ඉන්න මිනිස්සුත් බොහොම යහුසුලව තමන්ගේ වෘත්තියේ නිරත වෙනවා. හැබැයි මිනිස්සු ඒ මහන්සිය වෙහෙස නිමා ගන්න බොහොම සතුටෙන් කෑ ගහලා විනෝදෙන් තමයි ඉන්නේ. බොහොම විනෝදකාමී කණ්ඩායමක්. බොහොම සතුටෙන් ජීවත් වෙන පිරිසක්. ඒ නිසා අපි මේ මාතෘකාව වශයෙන් අඳිද්දී අපි උණුසුම් වර්ණ මාලාවක් භාවිත කරනවා. ඔබ දන්න උණුසුම් වර්ණ කියන්නේ මොනවද කියලා? ඒ වගේ දීප්තිමත් වර්ණ මාලාවක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒ නිසා අපි උණුසුම් දීප්තිමත් වර්ණ මාලාවක් මේ සඳහා භාවිත කරනවා. ඊට පස්සේ මං කිව්වා අර බොහොම ප්‍රසන්නව කෑ ගහලා hina වෙලා ඉන්න කණ්ඩායම තමයි මෙතන ඉන්නේ. ඔබට පේනවා බොහොම කටපුරා hina වෙලා බොහොම සතුටින් මහන්සිය තේරෙන්නේ නැති වෙන්න බොහොම සතුටින් වැඩ කරන මිනිස්සු ඉන්නවා බලන්න. ඉතින් අපි ඒ කට්ටිය වර්ණ ගැන අපි අවබෝධයෙන් වැඩ කරනවා මේකෙදි. ඒ කට්ටිය හැඩ ගැන වර්ණ මේ අවබෝධයෙන් වැඩ කරනවා. මොකද හැඩ තල අත්‍යවශ්‍යයි. මොකද අපි ත්‍රිමාණ කරන්න හදන්නේ. අපි තලයක් වශයෙන් නිර්මාණය කරපු චිත්‍රය දැන් 3D කරන්න ත්‍රිමාණ කරන්න හදන්නේ. ඒකත් අපි වැදගත්. ඒ නිසා මම මේ තියෙන පුතේ දේශායම් මාධ්‍යයෙන් වර්ණ කරපු චිත්‍රයක් මම ඒකත් පුංචි ආදර්ශයක් වශයෙන් ඔබට පෙන්නනවා. අපි දැන් හැබැයි මේ මාධ්‍යයේ තියෙන විනිවිද යන ස්වභාවය මෙතන තේරුම් ගත්තට අපි දැන් කරන්නේ ඝන මාධ්‍යයේ නිර්මාණයක් එක අදහසක් වශයෙන් ගන්න විතරයි මම ඔබට පෙන්වන්නේ. හරි. එහෙනම් පුතේ ඔන්න බොහොම සතුටින් වැඩේ පටන් ගන්න හදන්නේ. මේක ටිකක් වැඩි වෙලාවක් යන වැඩක්. ඒ කියන්නේ සාමාන්‍ය ඔබ ගෙදර කරනවා නම් පැය 3ක් කරන්න පුළුවන් ඔබට.
ඔන්න පුතේ අපි දැන් පළවෙනි පියවර වශයෙන් මම ඔබට කිව්වා මේ දීසෑම් මාධ්‍ය මේ සඳහා භාවිත කරන්න පුළුවන්. මම මේක කරන්න පුළුවන් පුතේ ඕන දීසෑම් මාධ්‍ය වැඩි ප්‍රශ්න භාවිත කරන්න පුළුවන්. ඒකේ මම අදහසක් ගන්න ඕන නිසා මම පුංචි කාරණයක් දීසෑම් මාධ්‍යයෙන් ඇඳලා පෙන්නන්නම් කොටසක්. අපි විශේෂයෙන්ම පුතේ මේ දීසෑම් මාධ්‍ය භාවිත කරද්දී තාමත් හොඳ ක්‍රමයක් තියෙනවා. අපි බලමු මේ කඩදාසිය තෙමාගෙන ඒ මත වර්ණ දාන්න පුළුවන්. වර්ණ භාවිත කරන්න පුළුවන්. හැබැයි පුතේ ඔබ ඒ ගැන පොඩක් අවධානය කරන්න. මොකද මේ කඩදාසි හැම නගරයකම ගන්න පහසු නෑ. ඒ නිසා කොළඹ වට ඉන්න කට්ටිය නම් ගැටලුවක් නෑ, මේ බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම හොඳ කඩදාසියක් හොයාගන්න බැරුණොත් දීසෑම් මාධ්‍ය ටිකක් කරන්න අපහසුයි. අපි ඕන පළවෙනි පැච් එක අපි මෙහෙම දාගන්නවා. අපි ඊට පස්සේ පුතේ අපිට පුළුවන් මේකේ මේ පල්ලෙහා කොටස. නැත්නම් අපිට චිත්‍රයේ විවිධ කොටස් කොලාජ් මාධ්‍යයෙන් පාට කරන්න පුළුවන්. කොලාජ් වලින් පාට කරද්දී මම මෙන්න පත්‍ර පිටු කීපයක් ගහනවා. අපි කාටත් පුතේ පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක් තමයි පත්‍ර පිටු. ඒ නිසා මම පත්‍ර පිටු ගත්තා. ඒක පුතේ මැගසින් පේපර්ස් ගන්නත් පුළුවන්. මැගසින් වල තියෙන කඩදාසි ටික ඝනකම වැඩි. ඒත් ටිකක් මේක කරද්දී ටිකක් විතර අපහසුයි. ඒ නිසා ඔන්න මම පත්‍ර පිටු ගත්තා. මොකද ලංකාවේ ඕන කෙනෙක්ට පහසුවෙන් හොයාගන්නත් පුළුවන්. ඒ නිසා ඔන්න මම පත්‍ර පිටු කීපයක් ගත්තා. ඔන්න මම මේකේ මේ රුවල් නැව කොටස තමයි දැන් අලවන්න හදන්නේ. රුවල් කොටස. පුතේ මේ කොලාජ් මාධ්‍ය කරද්දී බොහොම අපි මේ අවශ්‍ය හැඩතල ඉරලා තමයි අලවන්නේ. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට මේ මම පොඩ්ඩක් වේගෙන් වැඩ කරනවා. ඒත් ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. ඔන්න අපි දැන් මේ එක කොටසක් අලව ගත්තා. ඉතාමත් පිරිසිදුව මේ තියෙන තියුණු හැඩතල මතු කරන්න ටිකක් අසීරුයි පුතේ. ඒ නිසා අපි මෙහෙම භාවිත කරන කොලාජ් මාධ්‍ය පස්සේ මේක නැවතත් වර්ණ වෙන නිසා ඒක කිසි ගැටලුවක් නැහැ පුතේ. අපි ඔන්න මේ කොටස අපි අලවලා ඉවරයි. ඊට පස්සේ අපි ගන්නවා. මම බොහොම නිදහසෙන් පුතේ මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඔබටත් පුළුවන් කොළ කෑලි Tamanට අවශ්‍ය ක්‍රමයට මේ අතර කපලා මම ගන්න. මම ඔන්න මේ යට කොටස පල්ලෙහා කොටස ඔහම වර්ණ පාටක මේ කඩදාසිය අලව ගන්නවා. ඔහම නිදහසේ අලවන්න පුතේ. මම මෙතන මේ වයසක ගෑනු කෙනෙක් ඉන්නවා මෙතන. අපි මෙන්න මේ රූපේ, ඒ රූපේ සඳහා ගන්න ඇඳුමට අවශ්‍ය වෙන කඩදාසියක් හම්බුණා. මම මේකත් මෙන්න එහෙම අලව ගත්තා. මේ හැටි හොඳට මතුවලා පේන්න ඕන නිසා. පුතේ මේ අතෙන් වැහෙනවා. ඒ වැහුණට අපි ඒවා ආයි නැවතත් මතු කරලා ගන්නවා. කිසි ගැටලුවක් නැහැ. ඔබ ඒ ගැන පොඩ්ඩක් හොඳින් තේරුම් ගන්න මේ කොහොමද මතු කරන්නේ කියලා. ඒ නිසා දැන් මම කිව්වා ඔබ උසස් පෙළ දරුවෝ. ඒතර ඔබට මේක කියන තේරුම් ගන්න පුළුවන්. මොකද මේ හැඩතල ටික අපි රේඛාවෙන් හොඳින් අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ චිත්‍රය සංරචනය කරේ. ඒ නිසා මේ සංරචනය කරද්දී අපි මේ දේවල් හොඳට තේරුම් ගත්ත නිසා ඔබ නිදහසේ වැඩ කරන්න. මේ කඩදාසි පුතේ ඉරණ පැත්ත දිශාවකුත් තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. එතකොට කඩදාසි ඊළඟදී Tamanට ඍජු හැඩ ඔහොම ඉරලා ඉවත් කරන්න පුළුවන්. ඔන්න බලන්න මම මෙතෙන්දී මේ මෙන්න කඩදාසියක් අලව ගත්තා. මං කර ඔන්න ඔහම අපි මේ රුවල් නැවේ. ඊට පස්සේ මෙතනත් ඒ වගේම පුතේ මේකෙදි වර්ණ සංරචනය කියන කාරණේකුත් ඔබට ඔබ දැන් 12 වසර දරුවෝ නිසා ඔබ දන්නවා සංරචනය කියන්නේ පුතේ රූප විතරක් නෙමෙයි වර්ණත් සංරචනය විය යුතුයි. ඒ නිසා අපි මේ උණුසුම් වර්ණය තමයි කහ වර්ණය. අපි මේ පැත්තට කහ වර්ණය භාවිත කරා නම් ඊට ගැළපෙන්න දකුණු පැත්තටත් කහ පාට භාවිත කරන වඩාත් උචිතයි පුතේ. ඒ නිසා අපි ඔන්න මේ පැත්තේ වර්ණ වල තියෙන සම්බරතාවය රැක ගන්න ඕන නිසා මම මේ වර්ණයටම සමාන කහ පාටක් මගේ චිත්‍රයේ දකුණු පැත්තටත් මම භාවිත කරා. ඒ දේවල් ගැන පුතේ සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නිකන් මේ දැන් මේ කඩදාසි ටික නිකම්ම අලවනව නෙමෙයි. යම් අදහසක් අර්ථයක් සමග තමයි වැඩේ කරන්නේ. හරිද?
හරි ඔන්න අපි දැන් මූලික වශයෙන්ම අපිට අවශ්‍ය හැඩතල ටිකක් අපි කඩදාසි මතින් අලවගත්තා. තව එක කොටසක් අපි අලවමු පුතේ මෙතන මේ අහසේ සීමාව. අපි ඔන්න දැන් පුතේ මූලික වශයෙන් කොලාජ් මාධ්‍යයේ යම් ප්‍රමාණයක් අපි චිත්‍රය තුළ අවශ්‍ය තැන්වලදී අවශ්‍ය වර්ණ ටික දාලා ඔන්න යම් ප්‍රමාණයක් අපි වර්ණ කරගන්නවා. අපි කොලාජ් ටික මේ කඩදාසි ටික ඇලෙවුවා. මම ඔබට කිව්වා මේ මාධ්‍ය ස්වභාවය නැත්නම් ශිල්ප ක්‍රම ඇලවීම වර්ණ කිරීම කියලා. අපි දැන් ඔන්න වර්ණ කරන්න පුළුවන් පුතේ එතනින් එහාට. වර්ණ කරද්දී අපිට පුළුවන් මේ පාට පුතේ මේ දියර මාධ්‍යයක් වශයෙන් නැත්නම් උකු මාධ්‍යයක් වශයෙන් භාවිත කරන්න පුළුවන්, දියර මාධ්‍යයක් වශයෙන් භාවිත කරන්න පුළුවන්. මම මෙතන පළවෙනි අදියර වශයෙන් පාට කරද්දී මම ගන්නවා පුතේ ඝන මාධ්‍ය, පෝස්ටර් පේන්ට් ගන්නවා. පෝස්ටර් පේන්ට් ඕන නගරේ ගන්නත් පුළුවන්, බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් මාධ්‍යයක්. අපි පුංචි කාලේ දැන් පෝස්ටර් පේන්ට් වලින් වැඩ කරලා ඇති. ඔයාලත් පුංචි කාලේදී පෝස්ටර් පේන්ට් බොහොම කැමැත්තෙන් භාවිත කරපු මාධ්‍යයක්. මොකද බොහොම පහසුවෙන් මාධ්‍ය භාවිත කරන්න පුළුවන්. දැන් පුතේ ඕන දැන් මූලික වශයෙන් ඕන කඩදාසි ටික අලවලා ඉවරයි. පොඩ්ඩක් දැන් තැන් වල හැලි වෙලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. අපි එන්න මෙන්න මේ කොටස් ටික. පුතේ දැන් මේ බ්‍රෂ් එකෙන් අඳින එක උසස් පෙළ දරුවන්ට අපහසු දෙයක් වෙන්න බෑ. මොකද අපි දැන් සාමාන්‍යයෙන් පින්සල හුරු වීම අපි සාමාන්‍ය 10 11 ශ්‍රේණි දරුවන් දිගටම චිත්‍ර කලාව සම්බන්ධ ඌමනාවකින් අවධානය යොමු කරලා වැඩ කරනකොට වැඩි වශයෙන් පුතේ පින්සල භාවිතා කරලා චිත්‍ර අඳලා ඇති. ඒ නිසා මේ කොටස් ටික පින්සලෙන් අඳින්න ඕනේ. ඒ වගේ මේ තැන් වල අඳුර වෙනවා. අපි මේ අඳුර තමයි පුතේ ඉස්සලම හොයන්නේ. අපි මේ අඳුර වෙන තැන් ටික අපි මාක් කරගත්තා. පුතේ මෙතෙන්දී අපි වෙන්නේ අපි සාමාන්‍යයෙන් ඝන මාධ්‍ය වර්ණ කරද්දී අපිට තද වර්ණයේ සිට ඉස්සරහට එන්න පුළුවන්. තද වර්ණයේ සිට එන්න පුළුවන්. එතකොට දීසයන් මාධ්‍ය වර්ණ කරද්දී ලා වර්ණයේ සිට තද වර්ණ දක්වා තමයි යන්නේ. විශේෂයෙන් ওই තෙල්සයන් මාධ්‍ය චිත්‍ර අඳිද්දී අපි කරන්නේ තද වර්ණයකින් චිත්‍රයේ වර්ණ කරලා ටිකෙන් ටික ආලෝකය නැත්නම් එළිය තියෙන කොටස් ටික ලා වර්ණ වලින් ඇඳලා ත්‍රිමාණ කිරීමක් තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. දැන් මෙතනත් කරන්න පුතේ අර ආලෝකයේ තියෙන කොටස් ටිකම ඉතුරු කරලා මම අනිත් ටික වර්ණ කරනවා. දැන් ඔබට මම මේ කිව්වා මේ පාඩම පටන් ගද්දී අපි මේ චරිතේ කවුද කියන දේ මම කිව්වා මීට කලින් අපි මේ අභ්‍යාසයේ මීට කලින් සතිය අපි කරපු නැත්නම් අපි මුල් දවස්වල කරපු අභ්‍යාස වලින් කිව්වා අපි මේ අදින දීවර ජනතාව හා සම්බන්ධ මාතෘකාවක්. ඒ මාතෘකාවේදී මෙතන ඉන්නවා මෙන්න මේ චරිතෙත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි මෙතන අදින්නේ. ඒ තමයි මේ දරුවා ඉසුරු මේ සත්වයට මේ බල්ලට විහිළු කරනවා. එතකොට මේ තාත්තා මේක සම්බන්ධව අවධානය යොමු කරනවා. අපි චිත්‍රවලදී අපි කිව්වා ඒ වගේ අර හැඟීම් කියන කාරණා ඇඳීම ඉතාමත් හොඳයි කියලා. එතකොට ඒ වගේ දේවල් විශේෂයෙන් අපි 12 ශ්‍රේණි දරුවෙක්ගෙන් චිත්‍රයේ තියෙන ජීවය කියන කාරණේ ආරක්ෂා කර පෙන්වීමට භාවිතා කරන ඉතාමත් හොඳ දෙයක් වෙනවා. ඒ නිසා ඔබත් ඒ වගේ දේවල් චිත්‍රය තුළ අඳින්න උත්සාහ කරන්න. ඊට පස්සේ අපි ඔන්න ටිකක් පුතේ මම වේගෙන් අඳිනවා මේක. ඔන්න දැන් මේ කොටස ඔබට දැන් මේ වගේ තැනක කකුල වැහිලා නම් පුතේ ආයි ඔබ පැන්සලේ ඇඳලා අඳින්න පුළුවන්. මම කොහොම මේක ටිකක් කඩිසරව තමයි වැඩ කරන්නේ. පුතේ එක වගේම මුහුද ආසන්නයේ තමන්ගේ මේ වෘත්තියේ නිරත වෙන මිනිසුන්ගේ බොහෝ විශේෂයෙන් තද වර්ණයක් තමයි තියෙන්නේ. ඒකට ඔබ හේතුව දන්නවා මේ අවුවට පිච්චිලයි කට්ටියගේ හැම තද වර්ණයක් එකතු වෙලා තමයි තියෙන්නේ. ඒතර මේ ආලෝකයේ වැටීම නිසා එයාලගේ ඇහැ යට අඳුර වෙනවා. දැන් සාමාන්‍යයෙන් මම මෙතන
මෙන්න මේ තැන් ටික අඳුරු කරා මේ. ඔන්නෝම අඳුරු කරා. ඒතර ඔබ ඒක හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඔන්න දැන් මේ අත මෙතනින් ආවා. මම පුතේ මේ සුදු පාට තියන්නේ මොකක්ද දන්නවද? මේ ආලෝක වැටෙන සීමාව ඈ. ඔන්න මම මේකට මෙතනින් ගත්තා. පුතේ මේ පාඩම අපි 10 ශ්‍රේණි දරුවන්ටත් මේ පාඩම මෙහෙම කියලා දුන්නා. අපි 10 ශ්‍රේණි දරුවන්ට කියලා දුන්න වට වඩා ඊට වඩා ගොඩක් ගැඹුරින් තමයි මේ දැන් කියලා දෙන්නේ. සහ ඊට වඩා අර සිද්ධාන්ත වශයෙන් භාවිත කරන කාරණා වලට වැඩි අවධානයක් යොමු කරමින් තමයි අපි 12 ශ්‍රේණි දරුවන්ට මේ පාඩම කරන්නේ. ඒ නිසා බොහොම අවධානයෙන් යුතුව මේ කියන කාරණා ගැන අවධානය යොමු කරන්න, අවධානය යොමු අහන් ඉන්න සහ වැඩ කරන්න. ඒකට හේතු වෙන්නේ පුතේ මිශ්‍ර මාධ්‍යයෙන් පමණක් නෙමෙයි දීසයන් මාධ්‍යයෙන් සහ ඝන මාධ්‍යයෙන් හෝ පැස්ටල් මාධ්‍යයෙන් කරත් මේ අපි කතා කරන කාරණා ටික පොදුවේ එක හා සමානව ඔබ කාටත් එක හා සමානව වැදගත් වෙන නිසා. මම කොහොමද දරුවෙක් ඉන්නවා මම එයාගේ මුන්ට අඳුරු කරා මොකද තාත්තගේ අඳුර නැත්නම් තාත්තගේ තියෙන හැවණැල්ල මෙයාට ඇඟට වැහැල්ලා එයාගේ ඇඟ අඳුර වෙලා තියෙන්නේ. එයාගේ අතපය පුතේ කිට්ටුට අඳින්න. ගොඩාක් මහත රූප වශයෙන් අඳින්න එපා. මොකද මෙයාලා උදේ හවස මහන්සි වෙනවා. මහන්සිලා වැඩ කරන්න. ඒතකොට ඒ කට්ටිය ලොකු තරබාරු දැන් මේ පිරිමි දරුවා. එතකොට අපි එහෙම අපි හිතන්න ඕනේ. මෙන්න මේ කට්ටිය අර අපි සාමාන්‍ය අපි නගරාසන්න ප්‍රදේශයක තියෙන චිත්‍රයක් අඳිද්දි තරබාරු ළමයි ඇඳට අපි මේ වගේ පරිසරයක අඳිද්දි එහෙම අපි කරන්නේ නැහැ. ඒ කට්ටිය අර ස්වභාවය මෙන්න වගේ ටිකක් කෙට්ටු ශරීරයක් තියෙන පුතේ තමයි මෙතන ඉන්නේ. අපි ආව ඇඳ මෙතනින්. කොහොම පුතේ ඔබට කාලය ඉතුරු කරගන්න කරන්න තියෙන දේක් තමයි සාමාන්‍ය විභාගයට ගිහිලා මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වර්ණ ටික පුතේ කලින් මේ ඔයාගේ පැලට් එකට දාගන්න. ඒක හරි ලේසි. ඒ නිසා ඒතර බොහොම ඉක්මනට පාට ගන්න පුළුවන්. ඔන්න මේ අත. මෙයාගේ මේ අත ඉන්න පුතේ මෙතනින්. මම ඔබට කිව්වා මේ කට්ටිය මේ මාළු තෝරනවා. සමහර විට මේ ජාඩි වගේ දාන්න. ජාඩි දාන්න ඒ කට්ටිය මේ මාළු මේ හැම අයින් කරලා ඒකට අවශ්‍ය කරන ක්‍රමයකට සකස් කරනවා. ඒතකොට ඒ කට්ටිය මේ අත්වල එහෙම ග්ලව්ස් දාගෙන ඉන්නේ. නැත්නම් මේ කට්ටිය අත් පැලෙනවා. මොකද මේ ගොඩාක් වෙලා මේ කර්මාන්තයේ නිරත වෙන කට්ටියගේ මේ අත් පැලෙනවා. ඒ වගේ දේවල් වෙන නිසා ඒ කට්ටිය අර ග්ලව්ස් එකක් දානවා. ඉතින් අපි ඒව ගැන අවධානය යොමු කරන තියෙනවා. ඉතාමත් හොඳයි. පුතේ අපි ඇස් මට්ටම කියන වචනයක් භාවිතා කරා. නේද? ඒක භාවිතා කිරීමේදී ඔබට මතක් වෙන්න ඕනේ මේකේ ඇස් මට්ටම තියෙන මෙන්න මේ සීමාවෙන් තමයි මේ අහස සහ පොළව එකතු වෙන සීමාව අපි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් මේ අපි භාවිතා කරන වට්ටි තියෙන්නේ ඇහැට වඩා පල්ලෙහැන්. එතකොට මේ වට්ටිය ඇතුළ පේන්න ඕනේ. ඒ ඇතුළ කොටස අඳුර වෙලා පේනවා. ඕන්නහම පේන්න ඕනේ. ඈ පේන්න ඕනේ. පුතේ විතර මේ ප්‍රධාන චරිතයක් මෙයාට තියෙන ඉඩක් තියෙනවා. මම ඔබට තව වැදගත් කාරණයක් කියන්නද පුතේ? ඒ තමයි අපි සාමාන්‍ය චිත්‍රයක් අඳිද්දී ඔබට බොහොම පහසුවෙන් අඳින්න පුළුවන් කැමති චරිත වලට වැඩි අවධානයක් යොමු කරන චිත්‍ර අඳිද්දී. ඔබ බොහොම පහසුවෙන් අඳින්න තියෙන හැඩ සඳහා ඒකට මූණ, අතපය, ඇඟ ඔක්කොම ඒ සඳහා ඉතාමත් වැඩි අවධානයක් යොමු කරලා බොහොම ලස්සන අඳිනවා. පුතේ මේක අපි දරුවන්ගේ දැක්ක පොදු ලක්ෂණයක්. විශේෂයෙන්ම පාසලේදී දැක්කත් සමහර චිත්‍ර තරංග වශයෙන් චිත්‍රවල දැක්කත් දරුවෝ අඳපු චිත්‍රවලදී එයාලා සමහර රූප ගොඩාක් ලොකු අවධානයක් යොමු කරනවා. මේ අපි අඳින චිත්‍රයේ මෙයාට පොඩි වැඩි ඉඩ කඩක් වෙන් වෙනවා. මොකද මෙයා විතර කතානායකයා වශයෙන් ගන්නත් පුළුවන්. මොකද එයා ප්‍රධාන චරිතයක් මෙතන. හැබැයි පුතේ මම එහෙම එක් චරිතයක විතරක් විශේෂත්වයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ණ කරද්දී මෙයාට දෙන උමනාව මෙයාටත් දෙනවා. මෙයාට දෙන උමනාව මෙයාටත් දෙනවා. මෙයාට දෙන උමනාව මෙයාට දෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. එයාට දැන් මේ තුන් දෙනාට දෙන උමනාව සහ කැපකිරීම මෙයාට එයා සඳහා භාවිත කරන්නේ නැහැ. ඔබ එකපාරට ප්‍රශ්නාර්ථයක් ඔබ ඉස්සරහ හිතනවා ඇති මොකද්ද ඇයි එහෙම කියන්නේ කියලා නේද? එහෙම කරන්න හේතුවක් තියෙනවා පුතේ. ඔබට මතකද එයා ඉන්නේ දෙවෙනි ස්තරේ. නැත්නම් අපි කියනවා මැද බිම කියලා කියනවා. ඒ ස්තරේ ඉන්න රූපයක් අපිට හොඳට පැහැදිලිව පේන්නේ නැති නිසා අපි එයා සම්බන්ධ වෙන අවධානය නැත්නම් අපි එයා සම්බන්ධ වෙන විස්තරාත්මක දේවල් ඇඳීම සඳහා කරන අවධානය ටිකක් අඩු කරනවා. ඒතර පුතේ ස්වභාවික මේ රූප ටිකක් දුරට ගිහිලා පේනවා. ඒක ඉතාමත් හොඳ ක්‍රමයක්. අපි චිත්‍රයේ දුර දේවල් සම්බන්ධ ගොඩාක් විස්තර ඇන්දොත් ඒ රූප ළඟට එනවා. ඒ නිසා අපි ඒව සම්බන්ධව ලොකු අවධානයක් අඳින්න යන්නේ නැහැ. පොඩි විස්තර අඳින්න යන්නේ නැහැ. අපි මෙහෙම තමයි කරන්නේ. හරි? ඔන්න අපි දැන් මේ කකුල මෙතනින් ගත්තා.
මේ දුරින් රූපයක් මෙයාගේ හැබැයි පුතේ අර ඒ කට්ටිය ඇඟේ තියෙන හැඩ ගැන හිතන්න ඕනේ. මේ ටික කොන්ද නැමිලා මේ උඩ තියෙන දෙයක් අපි කො ලණු පොටක් දාලා අපි මේ ඇදලා ගන්නවා වගේ මේ ඉතින් මේ වර්ණ භාවිත කරද්දී මම ඔබට කිව්ව වර්ණ සංරචන කියන වචනයක් ඒ නිසා මේ තැඹිලි වර්ණේ ගත්තාම මේ පුතේ පින්සල හොදන්න නැතුව අපිට මේ අවශ්‍ය තැන්වලදී වර්ණ කරන්න පුළුවන්. මේ වගේ සීමා ටිකක් අපි ඔහොම අඳ ගන්න පුළුවන්. හරි. සැකම පින්සල හොඳට හොදගත්තා. ඊට පස්සේ මේ මැද ස්තරේ අපිට දැන් මුහුද තියෙන ස්තරේ අපි ඔන්න වර්ණ කරගමු. අපි මේ වර්ණ කරන්න ඉස්සෙල්ලා ඔබ පුතේ මම මේ කියන කාරණා සම්බන්ධව ඉතාමත් හොඳ නිරීක්ෂණයකින් යුතුව තමයි වැඩ කරන්න ඕනේ. හරිද? හොඳ නිරීක්ෂණයකින් යුතුව. එතකොට තමයි මම මේ කියන කාරණා ඔබට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ පුතේ මේ පරිසරය අපි අඳිද්දී මේ පරිසරයේ මේ දෙවෙනි භූමියේ මෙන්න මේ මැද භූමියේ තියෙන වර්ණ ආලෝකයේ වැටීමත් එක්ක ලොකු සූර්යාලෝකයක් වැටෙන නිසා මෙන්න මේ හරිය වර්ණ දිලිසෙලා පේනවා. පොළොවේ දිලිසෙලා පේනවා. ඒ ගැන හොඳ අවබෝධයකින් යුතුව තමයි වර්ණ කරන්න ඕනේ. නිසා මෙන්න මේ කොටස අපෝන දිලිසලා පේනවා. පුතේ හැම වෙලේම වර්ණ කරද්දී තිරස් අතර වර්ණ කරන්න. සිරස් අතර වර්ණ කරන්න එපා. එතකොට පුතේ චිත්‍රේ පල්ලෙහාට වැටෙන ස්වභාවයක්. නැත්නම් අපි රේඛා වලට හැංගීම් තියෙනවා කියලා කිව්වා ඔබට මතක ඇති. අපි 12 ශ්‍රේණි පාඩම් මුලින්ම ඔබට කියා දෙද්දි රේඛා වලට හැංගීම් තියෙනවා. අපිට වේගය කියන දේ පෙන්වන්න පුළුවන්, චලනය කියන දේ පෙන්වන්න පුළුවන්. ඒ වගේ මේකේ මේ අඳින සියුම් රේඛා ටික පල්ලෙහාට ඇඳොත් එහෙම මේක තියෙන්නේ වෙනත් අදහසක් තමයි ඒ තුලින් ඒ තුලින් ඔබට පේන්නේ. චිත්‍රය බලන කෙනාට පේන්නේ. රසය වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ අතර හරහට තමයි ඔන්න භාවිතා කරේ. මේ අතර භාවිතා කරා. පුතේ මේ කඩදාසිය උඩ වැඩ කරන්න පුළුවන්, චිත්‍ර දෙන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ මේ මාධ්‍යය අපි අර බොහොම නිදහස් අලුතෙන් හිතන්න හුරු කරන මාධ්‍යයක්. ඒ නිසා ඔබට පුළුවන් සුදු වර්ණේ භාවිතා කරන්න මේ නිදහසේ භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකේ මැද කොටසට මෙන්න මේ ටික වර්ණ කරද්දී පුතේ මේ අහස එහෙම අදිද්දී අහසේ තියෙන ගැඹුර කියන්නේ මේ හරිය තියෙන අර සිතිජයට ආසන්න සීමාවක් කියන කාරණේ පෙන්වීමේදී මේ හරිය පුතේ ටිකක් ලා වර්ණ වලින් තමයි භාවිතා ඇඳිය යුත්තේ. හැබැයි ඒක පුතේ ඝනකම් පින්සල් පහරවල් භාවිතා කරන්නේ නැහැ මේ දුර පෙන්වද්දී. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ටිකක් මේ සීමාව තුළ ඝනකම් උකු පින්සල් පාරවල් භාවිතා කරොත් ඒ ස්ථානේ ළඟට ඇවිත් වගේ පේනවා. අපි මේ ළඟට භාවිතා කරන ලොකු ඝනකම් පින්සල් පහරවල්. හැබැයි මේ දුරට භාවිතා කරන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම සිහිත යපා ගන්න. ඒක විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක්. අන්නවම අපි ඊට පස්සේ මුහුද අඳිමු. මෙන්න පුතේ මුහුදේ වර්ණය. පුතේ මුහුදේ වර්ණය අඳිද්දී මුහුද මම තද වර්ණයක් වශයෙන් මෙතන භාවිතා කරනවා. හැබැයි භාවිතා කරාට ඔබ දන්නවා රැලි නැගෙමින් බිඳමින් එද්දී ඒකේ සුදු වර්ණයකුත්
ඉතුරු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඔබට පේනවා ඉතින් මම මේ හරියෙන් චිත්‍රයේ ලොකු ගැඹුරක් පෙන්නවා. ඊට පස්සේ චිත්‍රයට හරි අර හරිම අපූර්වත්වයක් එකතු වෙනවා. මොකද ලස්සනක් එකතු වෙනවා. ඒ වගේම අර අපි භාවිත කරන සිද්ධාන්තයටත් ඉතාමත් සමීපයි. මොකද අපි කියන දුර චිත්‍රයේ ගැඹුර පෙන්වීම කියන කාරණේ ලකුණු දෙද්දී ප්‍රධාන වශයෙන් භාවිත කරන සිද්ධාන්තයක්. ඒ නිසා මෙන්න මේ සීමාව තුළ චිත්‍රයේ විශාල ගැඹුරක් පෙන්වන්නේ ඒක හරි ලස්සනයි. ඈ චිත්‍රයේ ලොකු ගැඹුරක් පෙන්වනවා අපි. මෙතනත් ඒ ස්වභාවයෙන් පෙන්වන්න මෙතනත් මෙහෙමත් පේනවා. හරි. ඊට පස්සේ අපි පුතල මම තව විශේෂ කාරණයක් කියන්නම්. ඔබට පුළුවන් නම් මේ වර්ණ කිරීමේදී පින්සල් 3ක් විතර භාවිත කරන්න පුතේ. ඒතර වැඩේ ටිකක් ඉක්මනට ඉවර කරන්න පුළුවන්. චිත්‍රය ඉක්මනට අවසන් කරන්න නම් පින්සල් 3ක් විතර භාවිත කරන තවත් පහසුයි. දීවරයන්ට බෝට්ටුව කියන්නේ තමන්ගේ තියෙන ළඟම නෑදෑය වගේ. ඒ නිසා එයාලා කරන වැඩේ මේ බෝට්ටුවට තමන්ගේ පුතාගේ නම, දුවගේ නම වගේ දේවල් නම් භාවිත කරනවා. හරිද? ඒකත් හරි වැදගත්. ඔබට අවශ්‍ය නම් අර මේ චිත්‍රයේ තියෙන ස්වභාවික ගතිය පෙන්වන්නේ ඒ වගේ නමක් භාවිත කරන්න පුළුවන් මේ වගේ තැනකදී.
දැන් පුතේ වුණා අපි මේ රූපේ අපි අඳුර වැටලා තියෙන තැන් ටික අපි මතු කරගත්තානේ. අපි අඳලා අවසන් කරානේ. ඊට පස්සේ අපි දැන් පුතේ එළිය තියෙන තැන් ටික තමයි මෙතනින් එහාට අපි මතු කරන්නේ. හරිද? අපි එතකොට මෙන්න මේ වගේ තැන් ටික ඔන්න මතු කරලා ගන්නවා. නේ? මම ඔබට කිව්වා මෙයා මේ රිටිපන්න දීවර කර්මාන්ත කරන කෙනෙක්. ඒ නිසා එයාගේ තියෙනවා බිලිපිත්තක්. ඒ බිලිපිතට ආලෝක වෙනකොට පස්සේ එක පැත්තක් දිලිසලා පේනවා. ආලෝකමත් වෙලා පේනවා. අපි කොටසක් යන්න. පුතේ මේ වගේ දේවල් වල නයිලොන් බ්‍රෂ් එකක් ගන්නත් පුළුවන්. Tamanට පින්සල හොඳට හුරුයි නම් ෂෙබල් සාමාන්‍ය අපි වෝටර් කලර් කරන බ්‍රෂ් එකක් ගත්තොත් ගැටලුවක් නැහැ. ඩීසයින් මාධ්‍ය කරන පින්සල භාවිත කරත් ගැටලුවක් නැහැ. පුතේ බලන්න මම මේක වර්ණ කරද්දී මගේ පින්සලේ තුඩ පුතේ හරිය තියුණුයි. ඒ නිසා තමයි මට මෙහෙම ඉක්මනට අඳින්න පුළුවන්. මේ පුංචි රේඛා මේ ස්ථාන අඳින්න එහෙම ඒ නිසා. දැන් ඔබ මේ වගේ දේවල් වලට පුංචිම පින්සල් භාවිත කරන මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ නම්බර 2 නම්බර 1 වගේ පින්සල් භාවිත කරනවා. හැබැයි පුතේ පින්සලේ තුඩ ඉතාමත් තියුණුව තිබෙන පින්සලක් නම් ඒ වගේ තියුණුභාවය ආරක්ෂා කරගත්ත පින්සලක් නම් මේ වගේ තැන් බොහොම මේ හොඳට අඳින්න පුළුවන්. එතකොට පුතේ ආලෝකයේ වැටිච්ච තැන් ගැන ඉතාමත් හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. දැන් ඔබ දන්නවනේ මේ අතේ මේ කොටස ආලෝකය වැටෙනවා. දැන් පුතේ මෙතන මේ කොටස මම ආලෝකමත් කරලා තියෙනවා. එතන මම තව ටිකකින් සුදු පාටත් ගන්නවා. හැබැයි පුතේ තාම මේ වැඩි අවසන් නැහැ. මේ දෙවෙනි ලේයර් එක තමයි යන්නේ. අපි ඝන මාධ්‍ය වලින් භාවිත කරද්දී තවත් එක ලේයර් එකක් අපි වර්ණ පදාසයක් මේක තුල භාවිත කරනවා ත්‍රිමාණ කර ගැනීම සඳහා. හරි? පුතේ මේ චරිතවල ලක්ෂණ මේ කියන්නේ දැන් මෙයා හොඳ පහසුවෙන් තමන්ගේ ඇඟේ බර හොඳට මේ ඔරුව මත තබාගෙන බොහොම සැහැල්ලුවෙන් තමයි යම් කෙනෙක්ට අනක් දෙනවා. අර ඒ ස්වභාවය හොඳට පේන්න ඕනේ. දැන් ඒතර මේ පරිසරපත් තුළ ඒ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. මම මේක කිව්වේ මේ චිත්‍රයේ රේඛාමය චිත්‍රයක් වශයෙන් අපි වර්ණ කරත් අඳිද්දී මම ඔබට කිව්වා ඒක ගැන හොඳ අධ්‍යයනයක් කරන්න කියලා. පුතේ චිත්‍රයක් අඳිද්දී මාතෘකාව කියපු ෂණයකින්ම අපි පුංචි කාලේ ඉඳන් ඇඳලා තියෙන ක්‍රමයට තමයි අපි බහුතරයක් දරුවෝ අඳින්නේ. හරිද? හැබැයි මම ඔබට කියනවා ඔබට යෝජනා කරනවා මේක අඳිද්දී මේ ක්‍රමයට අඳිද්දී හැම වෙලේම අඩුම ගානේ ස්වභාවික පින්තූර 5ක්වත් බලන්න. 5ක් 6ක් ඊට වඩා වැඩි නම් තවත් හොඳයි. ඒ වගේම දල රේඛා අධ්‍යයනයන් කීපයක්ම කරන්න. වර්ණ කරද්දී ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද අර ආලෝකයේ සහ හඳුර කියන කාරණේ රේඛාවෙන්ම ඇඳලා තේරුම් ගත්තාම ඒකත් ඔබට වර්ණ කරද්දී හරිම පිටුවහලක් වෙනවා. මේ වගේ බොහොම පහසුවෙන් වර්ණ කරද්දී. මොකද අපි දන්නවා මෙතන ආලෝක වැටෙනවා කියන කාරණේ. අර ඒක තේරුම් ගන්න මේ රේඛාමය චිත්‍ර ඇඳීමේ හරිම වැදගත්. පුතේ මම තව ඔබට දෙයක් කියන්නම්. ඒ තමයි පුතේ අපි මේ වර්ණයක් ශරීරයේ මතට ආලෝක වැටුණට පස්සේ අපි ආලෝකේ පරාවර්තන වෙනවනේ. ඒ වගේම ඇඳුමක් මතට ආලෝක වැටුණට පස්සෙත් ඒ ආලෝකේ පරාවර්තන වෙනවා. ඒතර පුතේ මේ අපි ශරීරයේ මතට වැටෙන ආලෝකය ඒ වගේම ඇඳුම් මත වැටෙන ආලෝකය නැවත වරක් පරාවර්තන වීම නිසා සමහර විට මේ අපි ඇඳලා ඉන්න ඇඳුමේ තියෙන වර්ණය තමන්ගේ මූණේ පේනවා. ඒ නිසා මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ මෙන්න මේ වගේ වර්ණ ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. අපි කියන්නේ ඔබ හොඳට නිරීක්ෂණය කරොත් මේ වගේ දේවල් ඔබට පේනවා. මේ බලන්න. අපි ඔන්න ඔය වගේ වර්ණ මේ විශේෂයෙන්ම රැවුල තියෙනවා. රැවුලට එහා පැත්තෙන් ඔන්න ඔය වගේ වර්ණ තියෙනවා. එතකොට මේ කොටසේ ඉතරපති අර වර්ණ වල තියෙන විවිධත්වය ඒ දේත් ඔබ හොඳ දැනුවත්ව අඳිනවා කියන දේ අපිට පේනවා. ඒ නිසා ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න. වර්ණ සංරචන සම්බන්ධව අවබෝධයෙන් ඉන්නවා කියන දේ අපිට පේනවා. ඒ ගැන තව අවධානය යොමු කරන්න.
පුතේ මෙයාට උන අතක් මේ ඇඳුමක් අඳින්න පුළුවන් මෙතන. අපි නිකන් ඇඳුමක් අඳලා වැහුණා ඒත් ලස්සනයි වගේ. ඈ ෂර්ට් එකේ බොත්තම් ටික ඇරලා මෙන්න මෙහෙම යනවා. ඈ හරි ලස්සනයි දැක්කද? ඒ වගේම පුතේ අපි මේ නිල් පාට පින්සල දැන් නිල් වර්ණයේ ගත පින්සල හොදන්න පෙර හොදන්න නැතුව අපිට පුළුවන් නිල් වර්ණයේ භාවිතා වන සෑම තැනකම අපිට අවශ්‍ය ප්‍රමාණයට නිල් වර්ණය භාවිතා කරන්න නේ. ඔන්න පුතේ මම මේ රූපය අවසන් කරන්න හදන්නේ. දැන් මම ආලෝක වැටි තැන් වින් වශයෙන් හඳුනාගත්තා. නාසය උඩ ඒ වගේම රැවුල
ඔබට අපි ඔන්න දීවරෝ කියන මාතෘකාව මිශ්‍ර මාධ්‍ය භාවිතා කරලා වර්ණවත් චිත්‍රයක් වශයෙන් ඇඳලා අවසන් කරා. මේකෙදි අර ලකුණු දීමේදී බලාපොරොත්තු නිර්ණායක සියල්ලම වගේ සපුරන ආකාරයෙන් තමයි නිවැරදිව සපුරන ආකාරයෙන් තමයි ඇඳලා තියෙන්නේ. සංරචනය, පර්යාලෝක ලක්ෂණ, අතුරු සිද්ධාන්ත භාවිතයව වර්ණ භාවිතා කිරීමේදී භාවිතා කරන විශේෂ කාරණා, මිනිසුන්ගේ හැඟීම්, ඒ වගේ මිනිස්සු අතර තියෙන සම්බන්ධතා, කතාබහ, චලනය මේ කියන කාරණා අපි නිවැරදිව භාවිතා කරමින් මේ චිත්‍රය අවසන් කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් මේ චිත්‍රයේ ඇඳලා තියෙන ක්‍රමවේද පුතේ ඔබ මින් මතුව මිශ්‍ර මාධ්‍ය භාවිතා කරලා චිත්‍ර අඳිද්දී නිවැරදිව භාවිතා කරනවා ඇතයි කියලා මම බොහොම විශ්වාස කරනවා. ඒ වගේම මම ඒ වගේ වැඩ කරන්න කියලා ඔබට යෝජනා කරනවා. එහෙනම් අපි අලුත් දවසක ආයි අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. ආයුබෝවන්.